නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් වූ අරහත් වූ මහා කරුණික වූ මේ තුන් ලෝකයේම ඒකාලෝක කරමින් පහළවන ආශ්චර්යවත් මනුස්ස රත්නය වන අපගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වතුනේ, අද දවසේ මේ සදහම් දේශනාවට දායකත්වයන් දරනු ලබන්නේ දකුණු කොරියාවේ චොනාන් නගරයේ වෙසෙන පින්වත් හෂාන් ගමගේ මහතා විසින් මූලිකම අරමුණ මීට වසර 4කට පෙර මාර්තු මාස 27 වන දින මිය පරලෝ යන්ට යෙදුණු පින්වත් ගමගේ සෙනවිරත්න පියාණන්ට පින් අනුමෝදනා කිරීම, මීට වසර 2කට පෙර මාර්තු මාසයේ 30 වන දින මිය පරලෝ ගිය බිරිඳගේ ආදරණීය පියාණන්ටත් මිය පරලෝ ගිය සියලා තිදෙනාට සහ රාදම්පල ආච්චි ඇතුළු නමින් මිය ගියා වූ සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරන අදහසිනුයි පින්වත් හෂාන් ගමගේ මහතා අද මේ ධර්ම දානමය පින්කම සිද්ධ කරනු ලබන්නේ. පින්වතුනි, අද මේ ධර්ම දේශනාවේදී අපිට ශ්‍රවණය කරන්න ලැබෙනවා උතුම් රහතන් වහන්සේලා 4 නමකගේ ජීවිත කතා මුල් කරගත්ත ධර්මයක්. රහතන් වහන්සේලා කියලා කියන්නේ අතීතයේ වැඩ හිටපු උත්තමයෝ, මහා පින් තිබුණ උත්තමයෝ. උන්වහන්සේලාගේ ජීවිතවල පින ඉපදිච්ච ආකාරය, ධර්මාවබෝධයේ පිණිස පින ඉපදිච්ච ආකාරය හරි ආශ්චර්යයි. ඒ අතරේ අද අපි ඉගෙන ගන්න පළමුවෙනි රහතන් වහන්සේගේ ජීවිතේ, උන්වහන්සේගේ නම චූලක මහරහතන් වහන්සේ. මේ චූලක මහරහතන් වහන්සේට ගෞතම සාසනයේ පැවිදි වෙන්න හේතු භූත වෙච්ච කාරණාව නාලාගිරි දමනය ඇස් දෙකින් දැකීම. අපි අහලා තියෙනවානේ අපගේ භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ, අපේ ශාස්ත්‍රූන් වහන්සේ නාලාගිරි ඇත් රජුන්ව දමනය කළා. නාලාගිරින් ගජවරං අතිමත්ත බුහුතං දාවග්ගි චක්ක මසනීව සුධාරුණං තං මෙත්තම්බුසේක විදිනා ජිතවා මුනින්දු තන් තේජසා භවතු තේ ජය මංගලානි. අපි ජය මංගල ගාථාවල එහෙම කියනවනේ. නාලාගිරි ඇත් රජුන්ව දමනය කළා බුදුරජාණන් වහන්සේ. කොහොමද ඒ සිද්ධිය සිද්ධ වුණේ? මේ සිදුවීම සිද්ධ වෙනකොට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ කොසඹෑ නුවර ගුහසිතාරාමේ. ඒ කාලේ දේවදත්තයා බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ මහාන වෙලා කාලය ගත වෙලා දේවදත්තයා විවේකයෙන් ඉන්නකොට දේවදත්තට පවිටු හිතක් උපදිනවා. මං කාව පහදවා ගත්තොත්ද මට ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වැඩි වැඩියෙන් උපදින්නේ. අසත්පුරුෂයාට හිතෙන හිතුවිලි. මට ලාභ සත්කාර කිත් පැසසුම් වැඩිපුර ලැබෙන්නේ කවුරු පැහැදුනොත්ද? අසත්පුරුෂයාට ලාභ සත්කාර කියලා කියන්නේ ආදරෙන් වැළඳ ගන්න දේවල්. රහතන් වහන්සේලාම වදාළනේ සත්පුරුෂයා නම් මේ ලාභ සත්කාර ගැන දකින්නේ හරියට මඩ ගොඩක් වගේ කියලා. නමුත් අසත්පුරුෂයා ඒකම වැළඳ ගන්නවා. අසත්පුරුෂ බාල තැනැත්තා ලාභ සත්කාරයටම ආස කරනවා. ලාභ සත්කාර උදෙසා ඔහු නොකළ යුතු දේත් කරනවා. බලන්න මේ දේවදත්ත කියන අසත්පුරුෂයාට විවේකයෙන් ඉන්නකොට උපන්න හිතුවිල්ල. එතකොට දේවදත්ත කල්පනා කළා
හොඳම කෙනා තමයි පහදව ගන්න තියෙන්නේ අජාසත්ත. අජාසත්ත කියලා කියන්නේ තාම කුමාරයා, බිම්බිසාර රජුරුවන්ගේ පුතා. යම් දවසක ඔය පුත්‍රයා නොමේ අගරජ බවට පත් වෙන්නේ. ඔහු රාජ්‍ය බලයට පත් වුණාට පස්සේ මට රාජ්‍ය බලය සහිතව ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ලැබේ. ඒ නිසා පහදව ගත යුතු කෙනා ඔහුය කියලා හිතුවා. හිතලා දේවදත්තට තිබුණානේ එරදියක්. ඔය එරදිහින් අජාසත්ත කුමාරයාව පහදව ගත්තා. කොච්චර පැහැදුනාද කියන්නේ අජාසත්ත කුමාරයා. පින්වතුනි දේවදත්තයා වෙනුවෙන් දේවදත්ත ඉන්න තැනට දානේ යවනවා කියනවා කරත්ත 500ක පුරවලා. එහෙම පැහැදුනා. එහෙම පැහැදිලා අජාසත්ත ඔහොම වාසය කරනකොට මේ දේවදත්ත දවසක් අජාසත්තට මෙන්න මෙහෙම කතාවක් කියනවා. මේ සම්බන්ධයෙන් විස්තරය තියෙනවා විනය පිටකේ. මෙහෙම කියනවානේ මේ අසත්පුරුෂයා. කුමාරයාණෙනි මේ කාලේ මිනිස්සුන්ගේ ආයුෂය හරි අල්පයි. ඒ නිසා ඔබ බලාගෙන හිටියොත් නම් ඔබට රාජ්‍යයක් නොලබාම මිය යන්න සිද්ධ වෙනවා. දැන් බලන්න කුමාරයාණෙනි ඔබ මෙච්චර ලොකු වෙලත් තාත්තා තාම හොඳ හැඩිදෙඩි පුරුෂයා. තාත්තට තාම කාය බලය තියෙනවා. තාත්තට තව කාලයක් රාජ්‍ය කරන්න පුළුවන්. තාත්තා රාජ්‍ය කරලා තාත්තගේ පස්සෙන් තාත්තගේ ඇවෑමින් රාජ්‍ය ගන්න හිටියොත් එහෙම ඔබට සිද්ධ වෙන්නේ මහල්ලෙක් විදියට රාජ්‍ය ගන්න. එහෙම නැත්නම් රාජ්‍ය නොලබාම මිය යන්න. ඒ නිසා කුමාරයාණෙනි මේ ඔබ රජ්ජුරුවන්ව මරලා රජකම ගන්නට. මමත් මේ හිතාගෙන ඉන්නේ බුදුරජුන්ව ඝාතනය කරලා බුදු බව ගන්නට. ඔවුන් දේවදත්ත කියන අසත්පුරුෂයා මේ අජාසත්ත කියන තරුණ කුමාරයාගේ ඔළුවට දාපු දේ. අසත්පුරුෂයාගේ ඇසුර අසත්පුරුෂයා කියන කෙනාව මොහොතකට ඇසුරු කරත් අනතුරුදායකයි. මේ අජාසත්ත කියන රජකුමාරයාගේ ඔළුවට දේවදත්ත කියන අසත්පුරුෂයා මේ අදහස දැම්මා. ඒ දාපු අදහසට අනුව දැන් අජාසත්ත වැඩ කරනවා. අජාසත්ත තමන්ගේ අතින්ම තාත්තව ඝාතනය කරනවා කියලා හිතාගෙන පිහියකුත් අරගෙන ගිහින් තියෙනවා. හැබැයි ඒ යනකොට මේ රාජපුරුෂයන්ට අහු වුණා. අමාත්‍යවරුන්ට අහු වුණා. අමාත්‍යවරු අජාසත්ත කුමාරයාව රජුරුවන්ට ඉදිරිපත් කළා. එතකොට බිම්බිසාර රජුරුව ඇහුවා පුත්‍රය ඇයි ඔබ මෙහෙම දෙයක් කරන්න කල්පනා කළේ? එතකොට කියනවා අජාසත්ත කුමාරයා තාත්තා මිය පරලෝ ගියාට පස්සේ රජකම ගන්න හිටියොත් එහෙම මට රාජ්‍ය බලයට එන්න වෙන්නේ ගොඩාක් වයසට ගිහිල්ලා. ඒ නිසා මං තාත්තා මරලා හරි රජ වෙනවා කියලා හිතුවේ. බිම්බිසාර රජුරුව ඒ වෙලේම රාජ්‍ය බාර දුන්නා. බිම්බිසාර රජුරුව ඒ වෙලේම කිව්වා පුත්‍රය එහෙනම් අද ඉඳලා ඔබ රජ. රාජ්‍ය අනසක දුන්නා. දේවදත්ත හිතපු එක වුණා. බලන්න අසත්පුරුෂයන්ගේ තියෙන කූට උපායවල්. දේවදත්ත හිතපු දේ සිද්ධ වුණා. දැන් දේවදත්තට රාජ්‍ය බලය තියෙනවා. රාජ්‍ය බලය ලැබුණා විතරයි තමයි පින්වතුනි මේ දේවදත්ත තමන්ගේ අසත්පුරුෂකම වේගවත් කරන්න පටන් ගත්තේ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේව ඝාතනය කරවන්නට ගොඩාක් උපාය යෙදුවනේ දේවදත්ත. පළවෙනි උපාය තමයි මේ අජාසත්ත රජුරුව ළඟට ගිහින් කියනවා රජතුමනි දැන් ඔබට ඔබ අපේක්ෂා කරපු දේ ලැබුණා. දැන් ඔබට රාජ්‍ය බලය තියෙනවා. දැන් මගේ පැතුමත් ඉෂ්ට වෙන්න ඕන. මං බුදුරජුන්ව ඝාතනය කරලා බුදු වෙන්න ඕන. මට ඒකට ඔබ ගාව ඉන්න දක්ෂම දුනුවායා දෙන්න කිව්වා. එතකොට අජාසත් රජුව දුන්නා දක්ෂම දුනුවායා. මේ දක්ෂම දුනුවායාව දේවදත්ත යවනවා අසවල් තැන බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා අසවල් වෙහෙරේ. උඹ ඵලයන් ගිහිල්ලා උඹේ වැඩේ කරලා වරෙන්. ඕන දුනුවායාව පිටත් කළා. දැන් මේවා කිසි කෙනෙකුට ආරංචි වෙන්න තියන්න බෑනේ.
ඒ හින්දා දේවදත්ත තව දෙන්නෙක්ව කුලියට ගත්තා. ඒ දෙන්නට කිව්වා දැන් ඔන්න අර පුරුෂයා යම්කිසි කටයුත්තකට මං යවුවා. ඒ පුරුෂයා ආපහු හැරිලා එනකොට උඹලා මඟ පාරේ රැකගෙන ඉන්න ඕන. කිසිම සටහනක් තියන්නේ නැතුව මරලා දාන්න ඕන. ඒ පුරුෂයාව මරන්න දෙන්නෙක් යවුවා. ඒ දෙන්නව මරන්න තව 4 දෙනෙක් යවුවා. ඒ 4 දෙනාව මරන්න 8 දෙනෙක් යවුවා. ඒ 8 දෙනාව ඝාතනය කරන්න 16 දෙනෙක්ව යවුවා. අසත්පුරුෂයන්ගේ උපා. අසත්පුරුෂයන්ගේ පැලෑන්. බලන්න එකක් හින්දා පව් පුරව ගන්න හැටි. හැබැයි වැඩේ සම්පූර්ණයෙන් අසාර්ථක වුණා. මහා කාරුණික බුදුරජාන් වහන්සේ ගාවට ගියපු අර දුනුආය බුදුරජාන් වහන්සේගේ සද්ධර්මයේ ඇහුවා. ධර්මාවබෝධ කළා. ඔහු ධර්මාවබෝධ කරලා ප්‍රණීත වූ දහම් රස විඳිමින් බුදුරජාන් වහන්සේගේ ධර්මය අහනවා. ධර්මය අහද්දී ඔහුව මරන්නට පාරේ බලාගෙන ඉන්න දෙන්න කල්පනා කළා දැන් ප්‍රමාදයි එන්නේ නෑනේ මේ පුද්ගලයා. අපි කෝකටත් පාරේ ඉස්සරහට යන් කියලා. ඒ අය ඉස්සරහට එනකොට බුදුරජාණන් වහන්සේ ළඟ ඔහු බණ අහනවා. ඒ දෙන්නත් වාඩි වුණා. ඒ දෙන්නත් ධර්ම අවබෝධ කළා. ඔහොම පින්වතුනි අර පුරුෂයෝ ටික ඔක්කොම ධර්ම අවබෝධ කළා. අර දුනුආයා දේවදත්ත ළඟට ඇවිල්ලා කියනවා මට බෑ බුදුරජාණන් වහන්සේ ඝාතනය කරන්න. උන්වහන්සේ මහා එරිදිමත්. උන්වහන්සේ ආනුභාව සම්පන්නයි. මට ඒ හැකියාව නැහැ කිව්වා. එතකොට දේවදත්ත ඒ පුරුෂයා අතින්ම කියනවා හරි උඹලාට බෑනේ. උඹලාට මේක කරන්න බැරි නම් මං මගේ අත්දෙකින් මේක කරනවා. මං මගේ අත්දෙකින් මේක කරනවා කියලා. ඒ කාලේ වෙනකොට භාග්‍යතුන් වහන්සේ කොසඹෑ නුවර ඉඳලා වැඩම කරලා ගිජ්ජකූට පර්වතයේ රජගහ නුවර ගිජ්ජකූට වැඩ හිටියේ. බුදුරජාණන් වහන්සේ හැමදාම සක්මන් කරන සක්මන් මළුව තියෙන තැන. දේවදත්ත තමන්ගේ උපාය ක්‍රියාත්මක කරන්න හිතුවේ ආන් එතන. බුදුරජාණන් වහන්සේ සක්මන් කරන ස්ථානයට ඉහළින් ප්‍රමාණයෙන් විශාල ගලක් බුදුරජාණන් වහන්සේගේ ශරීරයට තල්ලු කරා දේවදත්ත තමන්ගේ අත්දෙකින්. අපගේ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අනන්ත සම්බුදු ගුණ මහිමය බුදුරජාණන් වහන්සේගේ බුද්ධානුභාවයෙන් ඒ පර්වතයෙන් වෙනම ගලක් මතුවෙලා අර භාග්‍යතුන් වහන්සේගේ සිරුර කදා ඇදෙමින් තිබුණ ගල වැළැක්කුවා. හැබැයි ඒ වලකිනකොට මේ ඒ ගල් දෙක එකට ගැටෙtti එක ගල් පතුරක් ගැලවිලා ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේගේ මේ උතුම් සිරිපතුලේ වැදිලා බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ ලේ සෙලුණා. කුපිත සිතින් ඝාතනය කරන සිතින් කරන්න ගියපු කටයුත්තක් නිසායි මේ රුධිර සෙලවීම සිද්ධ වුණේ. බුදුරජාණන් වහන්සේ මේ මොහොතේම ඉහළ බලනවා. ඉහළ බලද්දී දේවදත්තයා උඩ ඉන්නවා දකිනවා. භාග්‍යතුන් වහන්සේ වෙලෙම වදාලා හිස් පුරුෂය යම් හේකින් උඹ නපුරු සිතතිව වද කරන අදහසින් තථාගතයන් වහන්සේගේ සිරුරේ ලේසෙලෙව්වාද උඹ බොහෝ පව් රැස් කරගත්තා. ඒ වචනේ එදා තමයි ශාස්ත්‍රඥ වහන්සේ වදාළේ. ආනන්තරීය පාප කර්ම කරගත්තා. බුදුරජුන්ගේ මේ සිරුරේ කුපිත සිතින් ලේසෙලවීම. ඉතින් මේක මහා ආందోලනයක් වුණා භික්ෂු සංඝයා අතරේ. භික්ෂුන් වහන්සේලා කල්පනා කළා අනේ අපේ ශාස්ත්‍රඥ වහන්සේ මහා කාරුණිකයන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ගුණ කඳ අඳුනන්න බෑ මේ පවිතු දේවදත්තයට. හැබැයි අපි ශ්‍රාවකයෝ විදිහට බුදුරජාණන් වහන්සේව රැක ගන්න ඕන කියලා භික්ෂුන් වහන්සේලා එදා ඉඳලා මේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කුටිය ආරක්ෂා කරනවා කියලා පටන් ගත්තා කියනවා. ඒ කිව්වේ රාත්‍රී කාලයේට ස්වාමීන් වහන්සේලා සැතපෙන්නේ ඊළඟට බුදුරජාණන් වහන්සේගේ කුටිය දාලා තම තමන් ඉන්න තැන් වලට යන්නේ. භාග්‍යතුන් වහන්සේගේ කුටිය වටේ සක්මන් කරමින් වාඩි වෙමින් බුදුරජාණන් වහන්සේ කුටිය සමීපෙම භික්ෂුන් වහන්සේලා වැඩ වාසය කළා. දැන් ඇතැම් වෙලාවට හිම ස්වාමීන් වහන්සේලා වැඩ වාසය කරනකොට සද්ද බද්ද ඇහෙනවනේ. බුදුරජාණන් වහන්සේ
ආනන්ද ස්වාමීන් වහන්සේව ගෙන්නලා අහනවා ආනන්දේ මොකද්ද මේ භික්ෂුන්ගේ කසකුසු වටේට එහෙම කිව්වා අනේ ස්වාමීනි භික්ෂුන් වහන්සේලා තථාගතයන් වහන්සේට දේවදත්තයාගෙන් අනතුරක් නොවේවා කියන අදහසින් බුදුරජාණන් වහන්සේගේ කුටිය වටේ ඉඳිමින් ආරක්ෂා කරනවා. බුදුරජාණන් වහන්සේ වදාළා ආනන්දේ ওই භික්ෂුන්ට එන්න කියන්න. භික්ෂුන්ව කැඳවන්න කිව්වා. භික්ෂුන් කැඳවලා බුදුරජාණන් වහන්සේ මේ හිත් පහදව ගන්න පින්වතුනි අපි සරණ ගියපු ශාස්ත්‍රුන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට කියනවා මහණෙනි පරෝපක්‍රමයකින් තථාගතයන් වහන්සේගේ ජීවිතේ තොර කරනවා කියන කාරණේ නේතං ඨානං විජ්ජති මේ ලෝකේ සිදු නොවන දෙයකි. තවත් කෙනෙකුට යම් උපායක් කරලා ඒ උපායෙන් බුදුරජාණන් වහන්සේව ඝාතනය කරනවා කියන කාරණේ මේ ලෝකෙ සිද්ධ කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක මහණෙනි සිදු නොවන දෙයකි. තථාගතයන් වහන්සේලා පර උපක්‍රම රහිතවම ස්වකැමැත්තෙන් පිරිනිවෙන්නේය. මහණෙනි ඔබලා තමන්ගේ කටයුතු වලට මේ තමන්ගේ කුටි වලට වෙලා තම තමන්ගේ කටයුත්තක් කරගන්න. තථාගතවරු වනාහි අනුන් විසින් නොරැක්ක යුත්තේය. ඒ තමයි අපි සරණ ගියපු ශාස්ත්‍රූන් වහන්සේගේ තේජානුභාවය. බුදුරජාණන් වහන්සේලා කියන්නේ කවුද කියලා ශ්‍රාවකයෝ විදිහට අපි අඳුනගෙන තියෙන්න ඕන. අපේ ශාස්ත්‍රූන් වහන්සේගේ ජීවිතේ තේජානුභාවය ඒ විදිහයි. බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ වැඩ සිටියේ විශාරදව. බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ වැඩ සිටියේ ලෝකානුකම්පාව උදෙසා. ලෝකයාට සිත සැලසීම උදෙසා ලෝකයාගෙන් අංශු මාත්‍ර ආරක්ෂාවක් බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ. ඒ අපේ ශාස්ත්‍රඥ වහන්සේ වෝන් ওই විදිහට දේවදත්තේ අවස්ථා දෙකකදී උත්සාහ කළා. අවස්ථා දෙකම ව්‍යර්ථ වුණා. දැන් ආනන්තරීය පාප කර්මී කරගත්ත මේ දේවදත්තයා ඒත් මේක අත්හැරියේ නෑ. දේවදත්ත දැන් තව කල්පනා කරනවා බුදුරජාණන් වහන්සේට හිරිහැර කරන්න විදිහක්. එතකොට දේවදත්තට ආරංචි වුණා රජගහ නුවර නාලාගිරි කියන මහා හස්තිය. රජුරුවන්ගේ ඇත්හලෙම ඉන්න මහා හස්තිය. මේ හස්තියා සාමාන්‍යයෙන් මේ හරීම සැඩ එකෙක්. නොහික්මුණු හස්තියෙක්. යුද්ධවලට යොදා ගන්න දරුණු පහේ හස්තියෙක්. මේකා මේ කොච්චර සැඩ අමුතු ගතිගුණ තිබ්බෙකෙද්ද කියන්නේ සාමාන්‍යයෙන් එක දවසකට රාකල 16ක් බොනවා කියනවා. රාකල 16ක් බීලා මත් වෙලා ඉන්න හස්තියෙක් මේ. මේ නාලාගිරි හස්තියා ඒ කාලේ මද කිපිලා. මද කිපුණාම මේක ස්වභාවයෙන්ම ඡණ්ඩ හස්තියා දැන් ඒක දෙගුණ තෙගුණ වෙලා මිනිස්සුෙකුට සමීපිරවත් යන්න දෙන්නේ හොඳටම කිපිච්චි හිතින් හැමතිස්සෙම කුංචනාද කර කර හිටියේ. එතකොට දේවදත්තට ආරංචි වෙනවා ඕන් ඔහොම නාලාගිරිය කියලා මහා හස්තියෙක් ඉන්නවලු මහා සැඩේකෙක්ලු බොහොම අමාරුවෙන්ලු දමනය කරාගෙන ඇතුලේ තියාගෙන ඉන්නේ කෙනා. දැන් දේවදත්තට රාජ්‍ය බලය තියෙනවනේ. දේවදත්ත මේ ඇත්හලේ ඉන්න ඇත්ගොව්ව ළඟට යනවා. ගිහිල්ලා කියනවා මේ නාලාගිරියා ලව්වා මට වැඩක් කරව ගන්න ඕන. මේ නාලාගිරියාව මට ඒ බුදුරජුන් ඉස්සරහට යවන්න ඕන. නාලාගිරියා ලව්වා බුදුරජුන්ව සුණු විසුණු කරවලා දාන්න ඕන. ඒ උදෙසා උඹලා මං කියන විදිහට කටයුතු කරන්න ඕන. උඹලා දන්නවනේ මං අජාසත් රජුරුවන්ගේ හිතමිත්‍රයා බව. මට අජාසත් රජුරුවෝ ලව්වා ඕන කෙනෙකුගේ නිලතලයක් උසස් කරන්නත් පුළුවන්. ඕන කෙනෙකුගේ නිලතලයක් නැත්තටම නැති කරන්නත් පුළුවන් කියලා මෙහෙම පොඩි තර්ජනයක් කරලා බය කළා. අනේ අර අහිංසක සේවකයෝ ටික කිව්වා ආරේනි කියන්න. ඔබ වහන්සේ කියන ඕන දෙයක් කරන්නම් කිව්වා. කිව්වා යම් දවසක භාග්‍යතුන් වහන්සේ මේ බුදුරජාණන් වහන්සේ
මේ වීදියට එළඹෙනවාද නාලාගිරියා ඉන්න ඇත්හල තියෙන වීදියට එළඹෙනවාද පිණ්ඩපාතය පිණිස ආන් එදාට මත් කරන ලද හස්තියාව හෙන්ඩුවෙන් ඇනලා කුපිත කරවලා මුදාහරින්න ඕන කිව්වා. ඔහොම තමයි සැලැස්ම. දැන් ඔහොම සැලැස්මක් ක්‍රියාත්මක කරන්නේ හැමෝටම රහසේ. බුදුගුණ නොදන්න දේවදත්තයා හිතනවා බුදුරජාණන් වහන්සේ මෙව්වා දන්නේ නැතිය කියලා. බුදුරජාණන් වහන්සේ එදා මහා කරුණා සමාපත්තියෙන් ලෝකෙ බලනවා. ඒ ලෝකෙ බලනකොට බුදුරජාණන් වහන්සේ දකිනවා ඒ ආසිරිමත් සම්බුදු නුවණට පේනවා. ඒ අනාවරණ ඥාන ඇති බුදුරජුන්ට පේනවා දේවදත්තයාගේ මේ දුෂ්ට හිත. දැන් දේවදත්තය ආනන්තරීය පාප කර්ම කරගෙන ඉවරයි. දේවදත්තයා වෙනසිලා. හැබැයි බුදුරජාණන් වහන්සේට පේනවා නාලාගිරි හස්ති රාජයාව තථාගතයන් වහන්සේගේ තේජසින් දමනය කළොත් ඒ දමනය කරන මොහොතේ සිත් පහදින මිනිස්සුන්ට එය බොහෝ කල් යහපත පිණිස හේතු වෙනවා. ඊළඟට ඒ සිත් පහදින මිනිස්සු එදා ප්‍රසාදයෙන් බණ අහනකොට දහස් ගණන් ලක්ෂ ගණන් ධර්ම අවබෝධ කරනවා. ඇතැම් වූ ගෞතම ශාසනයේ පැවිද්දට පත් වෙනවා. මේ සියලු දේ සිද්ධ වෙනවා එකම එකකින්. ඒ තමයි නාලාගිරි දමනය. එතකොට බුදුරජාන් වහන්සේ අය සියලු දෙනා ගැන කරුණාවෙන් තීරණය කළා නාලාගිරියාව දමනය කරන පෙළහර කරන්න ඕන. එතකොට පින්වතුනි මේ ලෝකයේ මේ දෙව් මිනිස් ලෝ සත්වයන්ට බුදුරජාණන් වහන්සේගේ ආනුභාවය පෙන්වන්න කරපු පෙළහරක් නෙවෙයි මේක. බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව. මේ පෙළහර දැක පහදින අය බොහෝ යහපත කරගන්නේය. මේ පෙළහර දැක පැහැදී බණ අසන අය ධර්මාවබෝධ කරන්නේය. මේ පෙළහර අසා ඇතැන් කුලපුත්‍රයෝ ග්‍රහ ජීවිත අත්හැර පැවිද්දට පත්වන්නේය. මේ යහපත දැකපු බුදුරජාණන් වහන්සේ ඔය නාලාගිරියා ඉන්න වීදියට පිණ්ඩපාතේ වැඩම කළා. ඒ පිණ්ඩපාතේ වැඩම කරනකොට දේවදත්තයා උපාය යෙදුවා. නාලාගිරියාව අර ඇත්හලේ සේවකයෝ ලව්වා හොඳටම කුපිත කරවලා මුදා හැරියා. නාලාගිරියා පිඹගෙන එනවා කියනවා. දූලි වලා විහිදුවාගෙන මේ නාලාගිරියා යුද්ධයට ගියාම දරුණු හස්තියා. යුද්ධයක් මැද යුද භූමියේදී කුපිත වුණා වගේ මේ අහිංසකයෝ ජීවත් වෙන වීදියක කුපිත වෙලා. බුදුරජාන් වහන්සේ භික්ෂු සංඝයා පිරිවරාගෙන වැඩම කරනවා. බුදුරජාන් වහන්සේ ඉදිරියට මේ නාලාගිරියා පිඹගෙන එනවා. ඒ නාලාගිරියා ආපු විදිහ හරි ලස්සනට. ඒ කියන්නේ එතන ඒ සිදුවීම මේ හරි ලස්සනට වර්ණනා කරනවා. බුත්සරණ කතුවරයා. ඈත දූලින් වැසී ගිය ඇත් රජය මෑත සවනක් ඝන බුදුරැසුන් සෑදී ගිය බුදුරජාණෝය. ඈත කෝපින් රත්ව ගිය යවටක් වැනි ඇස් ඇති ඇත් රජුය. මෑත කරුණායෙන් තෙත්ව ගිය නිල් මහනෙල් පෙති පරයන ඇස් ඇති බුදුරජාණෝය. ඈත එබූ පසින් මහපොළොව පලා පියන්නක්සේ දිව යන ඇත් රජය. මෑත එබූ පසින් මිහිකත සනහා වඩින බුදුරජාණෝය. ඈත බැලූවන් අනේ යයි කියවෙන ඇත් රජුය. මෑත බැලූවන් හට සාදුහු යයි කියවෙන බුදුරජාණෝය. ඉතින් එදා ඔවුන් ඔහොම එකක් තිබුණා. බුදුරජාණන් වහන්සේ මොහොතකටවත් ඇහිපිය හෙළන මාත්‍රයකින්වත් කලබලයක් නැහැ. නමුත් භික්ෂු සංඝයා කලබල වුණා. භික්ෂු සංඝයා බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපි ආරක්ෂිත ස්ථානයකට වැඩම කරමු. මේ නාලාගිරියා මේ තිරිසනා කිපිලා ඉන්නේ. එතකොටත් භාග්‍යතුන් වහන්සේ වදාලා නැත මහණෙනි තථාගතයන් වහන්සේ වෙන කෙනෙකුගේ උපක්‍රමයකින් ඝාතනය නොවන්නේය. තථාගතයන් වහන්සේලා
කිසි කෙනෙක් විසින් නොරැක්ක යුත්තේය. මහන්නි බිය වෙන්න එපා කිව්වා. දැන් නාලාගිරිය දූවිලි අවුස්සගෙන මෙහෙම ඉස්සරහට එනවා. එදී අපේ ආනන්ද මහතෙරුන් වහන්සේට මේක බලාගෙන ඉන්න බැරි වුණා. ආනන්ද ස්වාමීන් වහන්සේ කල්පනා කළා නාලාගිරියා බුදුරජාණන් වහන්සේගේ ශරීරයට හානියක් කරන්න පෙර මාව නසන්න ඕන. මාව නසාගෙනයි බුදුරජාණන් වහන්සේට කිට්ටු වෙනවා නම් කිට්ටු විය හැක්කේ. එහෙම හිතලා භාග්‍යතුන් වහන්සේ ඉස්සරහට ගියා. මහා ශාස්ත්‍රීය ගෞරවයෙන් යුක්ත ශ්‍රාවක රත්නය අපගේ ආනන්ද මහතෙරුන් වහන්සේ කවදාවත් බුදුරජාණන් වහන්සේගේ ඉදිරියට යන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ පසුපසින් ඉද්දී භාග්‍යතුන් වහන්සේගේ ඉස්සරහට වඩින්නේ ආනන්ද මහතෙරුන් වහන්සේ. ජීවිතේ පරිත්‍යාග කරා බුදුරජාණන් වහන්සේට. ජීවිත පරිත්‍යාගයෙන් භාග්‍යතුන් වහන්සේ ඉදිරියට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගේ ඉස්සරහින් හිටගත්තා. තථාගතයන් වහන්සේගේ ශරීරයට හානියක් කරන්නට පෙර නාලාගිරියා මාව නසලා ඉන්න ඕන. බුදුරජාණන් වහන්සේ 3 වතාවක් වදාලා ආනන්දයේ පැත්තකට වෙන්න. එහෙම කිව්වට ආනන්ද ස්වාමීන් වහන්සේ පැත්තකට උන්නේ නැහැ. ජීවිත පරිත්‍යාගයෙන් භාග්‍යතුන් වහන්සේට ඉදිරියෙන් හිටගෙන හිටියා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ මොහොතේ එරදිහක් කළා. ඒ එරදිය තමයි පින්වතුනි ආනන්ද ස්වාමීන් වහන්සේ හිටපු ඒ භූමි කොටස ආනන්ද ස්වාමීන් වහන්සේත් සහිතව බුදුරජාණන් වහන්සේ පිටිපස්සට කැරකෙව්වා. පොළොව කරකලා තමයි ආනන්ද ස්වාමීන් වහන්සේ පිටිපස්සට ගත්තේ. තථාගතයන් වහන්සේගේ එරදිය මහ පොළොව කුඹල් සකක් වගේ කැරකුවා. ඒ කරකලා ඉදිරියෙන් හිටපු ආනන්ද ස්වාමීන් වහන්සේ සම්පූර්ණයෙන් පිටිපස්සට අරගත්තා. නාලාගිරියා පිඹගෙන එනකොට බුදුරජාණන් වහන්සේ නාලාගිරියාවම අරමුණු කරලා නාලාගිරියා කෙරෙහිම ඍජුව මෙත්සිත පැතිරෙව්වා. අතකෝ භගවා නාලාගිරින් හත්තින් මෙත්තේන චිත්තේන පරි. අපේ බණ පොතේ පාලියෙන් සඳහන් වෙන්නේ එහෙම. එකල්හි භාග්‍යතුන් වහන්සේ නාලාගිරි ඇත් රජු කෙරෙහිම මෙත්සිත තදින් පැතිර වූසේක. ඒ කාගේ මෙත්සිතද? මහා කරුණික බුදුරජාණන් වහන්සේගේ මෙත්සිත. ඒ මෙත්සිතේ ආනුභාවයට නාලාගිරි කියන මේ මහා සැඩ ඇත් රජා කුඩා ඇත් පැටයෙක් වගේ හොඬ පහලට හෙලාගෙන භාග්‍යතුන් වහන්සේ කරා හිමීට එළඹුණා. එළඹිලා ඒ සුගත තථාගත අපගේ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් සිරිපා කමල් අභියස තමන්ගේ හොඬ තියාගෙන ඔළුව පාත් කරගත්තා. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ තථාගතයන් වහන්සේගේ ස්වර්ණ වර්ණ ශ්‍රී හස්තය නාලාගිරි හස්ති රාජයාගේ කුම්භස්තලයේ මෙහෙම තියාගෙන ඒ කුම්භස්තලයේ පිරිමදිමින් ගාථා වදාලා මා කුංජර නාග මාසදු දුක්ඛං හි කුංජර නාග මාසදු. හස්තිය යම් හේකින් ඔබ මේ බුද්ධ නම් වූ මහා හස්ති රාජයාත් එක්ක හැප්පෙන්න එනවා නම් ඒක හස්ති රාජය ඔබට දුකක් වෙයි. නහි නාග හතස්ස කුංජර සුගති හෝති තෝ පරං යතෝ. මේ සම්බුද්ධ රාජය කියන මේ හස්ති රාජයාට හිරිහැර කරන්න ආවොත් හස්තිය උඹට සුගතියක් නම් වෙන්නේ. මාච මදු මාච පමාදු. මත්වෙන්ට එපා. ප්‍රමාදයට පත්වෙන්ටත් එපා. නහි පමාදා සුගතින් වජන්ති. ප්‍රමාද වෙච්චි කිසි කෙනෙකුට සුගති උරුම වන්නේ නැත. තේන ත්වඤ්ඤේව තථා කරිස්සති යේන ත්වං සුගතින් වජන්ති. ඒ නිසා හස්තිය ඔබ තිරිසන් කුලේ උපන්නට කමක් නැහැ. උඹත් එහෙම කටයුතු කරාපන්. උඹත් ප්‍රමාද වෙන්න එපා. තථාගතයන් වහන්සේ ගැන හිත පහදව ගනින්. නැසීම් වෙනසීම් වලින් වැළකියන්. උඹටත් සුගතිය යන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ඔහුම එදා නාලාගිරි හස්තියට බණ කිව්වා. හරි ආශ්චර්යයි සම්බුදුරජාණන් වහන්සේලාගේ ජීවිතය.
එතකොට මේක දැක්කහම පිංගතුනේ මිනිස්සු පුදුමයට විශ්මයට පත් වුණා. මොකද මේ නාලාගිරි කියලා කියන්නේ යුද භූමියේ යුද්ධයටම කැපවෙච්ච හස්තියෙක්. කිපිච්ච හිතින්ම ඉන්න හස්තියෙක්. මහා සැඩ හස්තියෙක්. ඒ හස්තියාව තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතයේ පිණිස වැඩම කරද්දී කිසි අවියක් නැතුව දමනය කළානේ. කිසිම බාහිර අවියක් නැතුව දමනය කළානේ බුදුරජාණන් වහන්සේ. ඒ නාලාගිරියාව සම්පූර්ණයෙන් වෙනස් කළානේ. මේන්න මහා සැඩ නාලාගිරියා දැන් කුඩා ඇත් පැටියෙක් වගේ බුදුරජාණන් වහන්සේගේ පාකමල් යුග අභියස වැතිරිලා. ඌ බුදුරජාණන් වහන්සේගේ සිරිපා අභියස තියෙන දුහුවිලි අරගෙන ඒ දුහුවිලි තමන්ගේ හිස මත මේ තවරා ගන්නවා. මේ වෙනස දකිනකොට මිනිස්සු සාදුකාර දිදී පැහැදුනා. ඒ ප්‍රසාදය ඇති වුණාම මිනිස්සුන්ට මේ ඒ ප්‍රසාද හිතින් මිනිස්සු ගාව තියෙන වටිනා වස්තුව තමන් සන්තකේ තියෙන වටිනා වස්තුව ගලව විසික් කරන්න පටන් ගත්තා. මේ රන්මාල මුදු මේ හැමදේම ඊළඟට ධනය ඒ වීදියේ විසික් කරන්න පටන් ගත්තා. ඒදා විසිකරපු ධනය පින්වතුනේ නාලාගිරි හස්තියාට වඩා වැඩි කියනවා. එච්චර මහා ධනස්කන්ධයක් ගොඩ ගැහුණා. ඒ ධනස්කන්ධය ගොඩ ගැහිච්ච නිසා එදා නාලාගිරි කියන නම අයින් වුණා. එදා ඉඳලා ඔය හස්තිරාජයාට කිව්වේ ධනපාල. බුදුරජාණන් වහන්සේගේ අභිමුඛයෙන් එදා නැගිට්ටේ නාලාගිරි නමින් නෙවෙයි ආයේ ධනපාල හස්තියා. කොච්චර දමනය වුණාද කියන්නේ මේ ධනපාල හස්තියා බුදුරජාණන් වහන්සේගේ සිරිපා යුග අභියසින් තමන්ගේ හොඳින් දූවිලි අරගත්තා. ඒ දූවිලි අරගෙන දූවිලි පිඹලා තමන්ගේ මුළු ශරීරයම ඒ දුහුවිල්ලෙන් නහවා ගත්තා. ඒකේ අදහස මොකද්ද? ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේගේ පායුග තැවරිච්චි ඒ දුහුවිලි පොතත් මට සැපක්. එහෙම කියලා දුහුවිල්ලෙන් තමන්ගේ සිරුර නහවා ගත්තා. බුදුරජාණන් වහන්සේ යන්දුරකට පේනවාද? ඒ තාක් පිටිපස්සෙන් පිටිපස්සට ගියා. ගිහිල්ලා තමන්ගේ ඇත්තලට ගිහිල්ලා එදා ඉඳලා කවදාවත් මේ නාලාගිරි කියන හස්තිරාජයා කිපුන්නේ නැහැ කියනවා. ජීවිත කාලෙම මේ කිසිම කෙනෙකුට හිංසා පීඩා කරේ නැහැ කියනවා. ඊටාම හොඳට দমনය වෙච්චි. මනාව দমনය වෙච්චි හස්තිරාජයෙක් විදිහට ඌ තමන්ගේ ජීවිත කාලය ගත කළා. ওই විදිහට නාලාගිරි দমনය සිද්ධ වුණාට පස්සේ මිනිස්සුන්ගේ ප්‍රසාදය ඇතුව තියෙන වෙලාවේ බුදුරජාණන් වහන්සේ දා ශ්‍රී සද්ධර්මයේ දේශනා කළා. බුදුරජාණන් වහන්සේගේ මේ බණපද අහලා ලක්ෂ සංඛ්‍යාත පිරිසක් පින්වතුනි මාර්ගඵල අවබෝධ කළා. ඊළඟට තෙරුවන් සරණ ගියපු ගාන කියන්න පුළුවන් කමක් නැහැ. එදා බුද්ධං සරණං ගච්ඡාමි කියපු ප්‍රමාණය, ධම්මං සරණං ගච්ඡාමි කියපු ප්‍රමාණය, සංඝං සරණං ගච්ඡාමි කියපු ප්‍රමාණය මෙච්චරයි කියලා කියන්න බෑ. මහා ජනකායක් තෙරුවන් සරණ ගියා. මිනිස්සු නිතර කියන්න ගත්ත කියනවා දණ්ඩේ නේකේ දමයන්ති අංකුසේහි කසාහිච අදණ්ඩේන අසත්තේන නාගෝ දන්තෝ මහේසිනා. ඒ කාලේ නාලාගිරි දමනය සිද්ධ වෙච්චි අලුත මිනිස්සු නිතර ඕන් ඔය ගාථාව කියනවා. මොකක්ද ඒකේ අදහස? සමහරු මේ හස්තීන් ආදිය හීලෑ කරන්නේ දඬු අරගෙන ආයුධ අරගෙන ඊළඟට කසවලින් තල තමයි හස්තීන් හීලෑ කරන්නේ. ඒ වුණාට අපගේ මහා ඍෂි වූ බුදුරජාණන් වහන්සේ මේ දමනය නොවූ හස්තියාව කිසිම දඬු මුගුරකින් තොරව අවියායුධයකින් තොරව කසයකින් තොරව දමනය කළානේ. කුමකින්ද දමනය කළේ? මෙත්සිතෙන්, මෛත්‍රියෙන් දමනය කළා බුදුරජාණන් වහන්සේ. එතකොට මේ දමනය නිසා සැලසිච්ච යහපත මෙපමණයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ. මාර්ගඵල අවබෝධ කළා කොටසක්. ඊළඟට කොටසක් තෙරුවන් සරණ ගියා.
ඊළඟට තවත් කොටසක් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය. අහෝ මෙබඳු ශාස්ත්‍රෝන් වහන්සේ නමකගේ ශාසනයක බුදුරජාණන් වහන්සේව ඉරමඩල කරගෙන බුදුරජාණන් වහන්සේව සඳ මඩල කරගෙන මටත් සිවුරු පොරව ගන්නට ඇතිනම් කියලා ඔක්කොම ග්‍රහ බන්ධනත් හැරලා දාලා ඇවිල්ලා මහාන වුණා. ආන්ගේ මහාන වෙච්ච අය අතර හිටිය කවුද? චූලක කියන තරුණයා. එදා ඔය නාලාගිරි දමනයේ මහා පෙළහර දැකලා තමයි චූලක කියන තරුණයා ඔක්කොම මේ ග්‍රහ ජීවිතයේ තියෙන බන්ධන ධන සම්පත් ඥාති හිත මිත්‍රාදීන් අත්හැරලා ඇවිල්ලා පැවිදි වුණේ. පැවිදි වෙලා බුදුරජාණන් වහන්සේගේ සම්මුඛයේ වීරියෙන් ධර්මයේ හැසිරුණා. ඒ චූලකයන් වහන්සේ නොබෝ කලකින්ම කෙලෙස් නැසූ රහතන් වහන්සේ නම බවට පත් වුණා. ඒ රහතන් වහන්සේට ඒ චූලකයන් වහන්සේට අවස්ථාව ලැබුණා තවත් ලස්සන කතාවක් අහගන්න. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ මේ නාලාගිරි දමනය කරලා වැඩි කාලයක් නෑ ඒ වෙනකොට භික්ෂුන් වහන්සේලා මේ ධම්සභා මණ්ඩපේ කතා වෙනවා කියනවා ආනන්ද මහතෙරුන් වහන්සේ ගැන. ආනන්ද මහතෙරුන් වහන්සේ ගැන කතා වෙනවා කියනවා අනේ ආයෂ්මතුනි බලන්ට අච්චර අර සැඩ නාලාගිරියා එනකොට දූලි වලා අවුස්සගෙන නාලාගිරියා එනකොට කෙලෙස් නැසූ රහතන් වහන්සේ නමක් නොවිලත් කිසි බිහිතියක් නැතුව අපේ ආනන්දයන් වහන්සේ ඉස්සරහට පැන්නනේ. ආනන්දයන් වහන්සේ බුදුරජාන් වහන්සේට ජීවිතේ පූජා කළානේ කියලා මෙහෙම කතා වෙවි හිටියා. ওই වෙලාවේ භාග්‍යතුන් වහන්සේ ධම්සභා මණ්ඩපයට වඩිනවා. වැඩම කරලා භාග්‍යතුන් වහන්සේ අහනවා මහණෙනි ඔබ මේ කුමක් කතා කරමින්ද හිටියේ? මගේ පැමිණීමෙන් ඔබගේ කවර කතාවක්ද අඩාල වුනේ? එතකොට අර භික්ෂුන් වහන්සේලා කිව්වා අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපි කතා කළේ අපේ ආනන්දයන් වහන්සේගේ බුදුරජාණන් වහන්සේ උදෙසා ජීවිතේ පරිත්‍යාග කිරීමේ අසිරිය මේකයි කතා කළේ කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි ආනන්ද අද පමණක් නොවේ. పూర్ව අතීත ජාතිවල පවා තථාගතයන් වහන්සේ වෙනුවෙන් ජීවිතේ පරිත්‍යාග කරන ලද්දේ කියලා චුල්ලහංස කියන ලස්සන ජාතක කතාවකුත් වදාලා. ඉතින් ඔය හැමදේම අහලා මහා ප්‍රසාදයකට පත්වෙච්චි චූලකයන් වහන්සේ තමයි සියලුම කෙලෙස් නැසූ රහතන් වහන්සේ නමක් බවට පත් උනේ බුද්ධ ශාසනයේ වීරියෙන් ධර්මයේ හැසිරিলা. ඒ චූලක මහරහතන් වහන්සේ තමන් වහන්සේගේ තේර ගාථාවේදී තමන් වහන්සේ ලැබපු ජීවිතයේ සුන්දරත්වය ගැන මෙන්න මෙහෙම ගාථා වදාලා. ඒ මොණරුන්ගේ බෙල්ල නිල් පාටයි. ලස්සන පිල් කලඹක් තියෙනවා. හොටත් ලස්සනයි. ඒ මොණරු ලස්සනට නාද කරනවා. මේ පොළොව පවා තනකොළ වලින් වැහිලා තියෙන්නේ. ලස්සන නිල් පාටින් ගලා බහින වතුර ටිකත් හරියගේ. අහසේ තියෙන වලාකුළුත් ලස්සනයි. ලස්සන හිතක් තියෙන කෙනාගේ ස්වභාවයත් මේ වගේ තමයි. බලන ලෝකෙම ලස්සනට දැක්කා. ලස්සන හිත තියෙන අය. ලස්සන හිත කියන්නේ මොකක්ද පින්වතුනි? කෙලෙස් නැති හිත ලස්සනයි. කෙලෙස් නිසා තමයි හිත කැත වෙන්නේ. ඒ කැත හිත නැති කරගන්න පුළුවන් වෙන්නේ බුදු කෙනෙකුගේ ධර්මයේ හැසිරලා. බුදු කෙනෙකුගේ ධර්මයේ හැසිරලා හිතේ තියෙන කැත ඔක්කොම අයින් කරගත්ත චූලක මහරහතන් වහන්සේ වදාරනවා. ඒ නිසා ධ්‍යාන වඩන්න. සම්බුදු සසුනක පිහිටලා කෙලෙසුන්ගෙන් නිදහස් වෙන්න තියෙන එක කොයිතරම් හොඳද? දැකීමට දුෂ්කර වූ ඒ සුදෝ සුදු අමා නිවන සිතින් ස්පර්ශ කරන්න ඕන. ආන් එහෙම තමයි චූලක මහරහතන් වහන්සේ ගාථා වදාළේ. මේ සම්බුදු සසුනක පිහිටලා කෙලෙසුන්ගෙන් නිදහස් වෙන එක කොයිතරම් හොඳද? හැබැයි සම්බුදු සසුනක පිහිටලා කෙලෙසුන්ගෙන් නිදහස් වෙනවා කියන එක
ලේසි පහසුවෙන් කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒකට මහා පිම්බලයක් ඕන, මහා ප්‍රඥාවක් ඕන, මහා වීරියක් ඕන. ඒ මහා ප්‍රඥාවක්, මහා පිම්බලයක්, මහා වීරියක් තිබුණ අය කොච්චර බාධා ආවත්, තමන්ගේ ජීවිතයට කොච්චර බාධා ආවත් නුවණින් යුක්තව ඒ බාධා මැඩගෙන තමන්ගේ ජීවිතේ දිනනවමයි. ඒ බව තේරෙනවා පින්වතුනි ඊළඟ තේරගාතාවෙන්. ඒ තේරගාතාව වදාලේ අනූපම කියන රහතන් වහන්සේ. මේ අනූපම කියලා කියන්නේ මේ බුද්ධ ශාසනයේ පැවිදි වෙලා උන්වහන්සේ භාවනා කරන්නට හරියට වීරිය අරගත්තා. නමුත් වීරිය අරගන්නකොට හරියට හිතට කෙලෙස් පීඩා ආවා. සාමාන්‍යයෙන් කෙනෙකුගේ ස්වභාවය තමයි හිතට කෙලෙස් පීඩා එනකොට අයියෝ මගේ හිතට කෙලෙස් එනවෝ කියලා කඩාගෙන වැටෙන එක. දැන් අද උණක් ගත්තොත් එහෙම හරියට අපෙන් ප්‍රශ්න අහනවනේ. මේ රාගෙ හිතට එනවා. කොච්චර කරත් රාගෙ හිතුවිලි මොකද කරන්නේ? කොච්චර කරත් තරහ යනවා මොකද කරන්නේ? මෙහෙම ඒවා. ඒතර හරි ඉක්මනට තමන්ගේ හිතට එන කෙලෙස් පීඩා වලින් කඩා වැටෙනවා මිනිස්සු. නමුත් පින තියෙනවා නම්, වීරිය තියෙනවා නම්, ප්‍රඥාව තියෙනවා නම් කෙලෙස් වලට බෑ ඔහුව හෙලන්න. එතකොට මේ අනූපම කියන ස්වාමින් වහන්සේ තමන්ගේ හිතට කෙලෙස් එනකොට ධර්මයේ තුල පිහිටා යෝනිසෝ මනසිකාරයක් කළා. නිතර හිතට එකම අවවාදයක් කළා. මේ බලන්නේ අවවාදේ. මේ හිත මෙච්චර දුර ආවේ භවයේ සතුටු වෙවි. දුක නැමැති උලෙහි හිටුවා තිබුව දෙයක් වගේ. මේ හිත කිසිම අර්ථයක් නැති දුක නැමැති හුල තියෙන්නේ යම් තැනකද එතනමයි මේ හිත ඇලෙන්නේ. ඒ හිත උඹ පෞකාරයෙක් කියලයි මං කියන්නේ. මට ද්‍රෝහි වෙච්චි හිත කියලයි මං ඔබට කියන්නේ. ඉතාමත් දුර්ලභ වූ ශාස්ත්‍රුන් වහන්සේ දැන් ඔබට මුණ ගැහුණා. දැන් ඉතින් ඔබ මාව අයහපතෙහි යොදවන්න එපා. ඕන් ඔය අවවාදේ නිතර හිතට කළා. ඉතින් මේ තේරගාතා කියවලා පින්වතුනි මේ අවවාද මතක තියාගන්න ඕන අපි. මේ මුනිවරු කල්පනා කරපු විදිහනේ. අපේ හිතට අකුසලයක් එනකොට අපිට පුළුවන් නම් අනූපම තෙරුන්ගේ ගාථා මතක තියාගෙන සිහි කරන්න. ඒකත් ඇති හිතක් දමනය කරන්න. උන්වහන්සේ හිත දමනය කළානේ. ඔය ගාථා මුල් කරගෙනම හිතට අකුසලයක් එනකොට ඕක හිතනවා. හිතට අකුසලයක් එනකොට ඕක හිතනවා. හිත දමනය කරගත්තා. හිත දමනය කරගෙන අරහත්ත්වයට පත් වෙලා ඒ රහතන් වහන්සේ අන් අයටත් වීරිය උපදව ගැනීම පිණිස ඔය ගාථාවම තමන් වහන්සේගේ තේර ගාථා විදිහට වදාළේ. එහෙම වීරියකින් තමයි පින්වතුනි මේ සම්බුද්ධ ශාසනයේ ධර්මයේ හැසිරීම කියන එක ඒ කාලේ මුනිවරු කරලා තියෙන්නේ. එහෙම වීරියක් නැතුව මේ ධර්මයේ හැසිරීලා ප්‍රතිඵල ලැබුවා කියලා කතාවක් නෑ. බලවත් වීරියකින් තමයි ධර්මයේ හැසිරලා තියෙන්නේ. ඒ වීරියෙන් ධර්මයේ හැසිරීලා ධර්මයේ හැසිරිච්ච උත්තමයන්ගේ ජීවිත සම්පූර්ණයෙන්ම සුවයට පත් කරගත්තට පස්සේ උන්වහන්සේලා ඒ සැනසෙල්ල ගැන තමයි මේ ගාථාවල වදාරන්නේ. දැන් වජ්ජිත මහරහතන් වහන්සේගේ ගාථා කියලා කියන්නේ එහෙම හරි ලස්සන ගාථා ජීවිතය ගැන අපිට තේරුම් ගන්න. වජ්ජිත මහරහතන් වහන්සේ කියලා කියන්නේ හරි පින්වන්තේ. තමන්ගේ ඇස් දෙකෙන් බුදුරජාණන් වහන්සේගේ අසිරිය දැක්කා. ඒ ගණ්ඩබ්බ රුක්ක මූලේ යමා මහ පෙළහර. ඒක දැකලා මහණ වුණේ. මහණ වෙලා පොඩි කාලයයි සියලුම කෙලෙස් නැසූ රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. ඒ රහතන් වහන්සේ මෙහෙම අවවාද ගාථා වදාලා. මම බොහෝ කලක් මුළුල්ලේ මේ සංසාරේ සුගති දුගති වල වැටි ඇවිදගෙන ගියා. එහෙම උනේ මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න බැරිව අන්ධබාල ප්‍රතග්ජනෙක් කියලා හිටිය නිසා. අප්‍රමාදීව ධර්මයේ හැසිරුණ නිසා සංසාරේ නැති කරලා දැම්මා. සුගති දුගති ඔක්කොම නැති කරලා දැම්මා. දැන් ඉතින් මට ආයෙමත්
පුනර්භවයක් නම් හෙදෙන්නේ. ඒ වදාලේ වජ්ජිත කියන මහරහතන් වහන්සේ. දැන් මේ රහතන් වහන්සේලාගේ ජීවිතවල ස්වභාවය බලපුවම අපිට පේනවා පින්වතුනි උන්වහන්සේලාගේ පින. ඒ කාලේ උන්වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ රුව දැකලා හිත පහදව ගත්තා. බුදුරජාණන් වහන්සේගේ මහා පෙළහර දැකලා හිත පහදව ගත්තා. යමක මහා පෙළහර නාලාගිරි දමනය මේ වගේ ඒවා දැකලා උන්වහන්සේලා හිත පහදව ගත්ත සම්බුද්ධ ශාසනයේ මේ ඉහළ මාර්ගඵල අමා නිවනේ සැනසීම දක්වාම යන්න හේතුනේ මේ චිත්ත ප්‍රසාදේ. දැන් අපිට මේ කාලේ වෙනකොට ඒ අවස්ථාව නැහැ. අපේ ශාස්ත්‍රඥ වහන්සේ පිරිනොම් පාලා. හැබැයි බුද්ධ සංඥාව උපදවා ගැනීම පිණිස දේවල් අපිට තියෙනවා. බෝධීන් වහන්සේ වැඩ ඉන්නවා. සෑරජාන් වහන්සේ වැඩ ඉන්නවා. ඊළඟට බුදුරජාන් වහන්සේ වදාළ නිර්මල සද්ධර්මයේ තියෙනවා. මේ හැම දෙයක් තුළින්ම බුද්ධ සංඥාව ඇති කරගන්න ඕන. බුදුරජාන් වහන්සේගේ ගුණ හිතන්න ඕන. බුදුරජාන් වහන්සේ වඳිනා පුදනා සෙයින් සෑය බෝධිය වන්දනා කර කර හිතට වීරිය අරගන්න ඕන. එහෙමත් කරන්න පුළුවන්. එහෙමත් කරන්න පුළුවන්. ඒක හොඳට තේරෙනවා ඊළඟ මහරහතන් වහන්සේගේ ගාථා. ඒ තමයි සන්ධික කියන මහරහතන් වහන්සේ. මේ සන්ධික මහරහතන් වහන්සේගේ ගාථාවල මෙන්න මෙහෙම තියෙන්නේ. ඒ කියන්නේ උන්වහන්සේ ඈත අතීතයේ සිකී බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ ඒ කිව්වේ මීට කල්ප 31කට පෙර අතීතේනේ. ආන්ගේ අතීතයේ උන්වහන්සේ එක්තරා තරුණයෙක් විදිහට ඉපදිලා හිටියා. සිකී බුදුරජාණන් වහන්සේ ශ්‍රී සම්බෝධියට පත් උනේ හෙළඹ රුක් සෙවණකදී. එහෙම නැත්නම් උන්වහන්සේගේ බෝධීන් වහන්සේ බවට පත් උනේ හෙළඹ බෝධිය. එතකොට බුදුරජාණන් වහන්සේ පිරිනොම් පාලා මේ හෙළඹ බෝධීන් වහන්සේට ඒ කාලේ මිනිස්සු ජීවමාන බුදුරජාණන් වහන්සේට වගේ පුදනවා. ඉතින් මේ තරුණයාත් හෙළඹ බෝධීන් වහන්සේ නිති පුද හෙළඹ බෝධීන් වහන්සේ දිහා බලාගෙන බුදුගුණ සිහි කර කර ධර්මයේ හැසිරුණා. මේ අපිට ලැබිච්ච කාලේ වගේනේ. අපිටත් බුදුරජාණන් වහන්සේව ඇස් දෙකින් දැක ගන්න නැහැ. හැබැයි බෝධීන් වහන්සේ වැඩ ඉන්නවා. සෑරජාන් වහන්සේ වැඩ ඉන්නවා. ඒ සෑය බෝධිය ළඟ බුදුගුණ හිත බුදුරජාණන් වහන්සේ ගැන හිත පහදව ධර්මයේ හැසිරෙන්න අපිට පුළුවන්. බලන්න එහෙම කරපු එකේ වටිනාකම. ඒ ජීවිතේ එහෙම පින් කරගෙන මේ බුද්ධ කාලේ උපන්නා නම සන්දිත. බුදුරජාණන් වහන්සේගේ ශාසනය පැවිදි වුණා. ඒ පැවිදි වෙච්ච උත්තමයන් වහන්සේ මේ සසර පුරුද්ද හරි ආසයි කියනවා බෝධීන් වහන්සේගේ යට භාවනා කරන්න. බෝධීන් වහන්සේගේ යට ඉඳගෙන තමයි භාවනා කළේ. ඉතින් ඒ භාවනා කරලා බෝධීන් වහන්සේ සෙවණේම බුද්ධානුස්සතිය මුල් කරගෙන සමාධිය ඇති කරගත්ත සියලු කෙලෙස් නැසලා රහතන් වහන්සේ නම බවට පත් වුණා. ඒ රහතන් වහන්සේ මේ ගාථා වදාලා උන්වහන්සේ දේශනා කළේ මෙහෙම. ඒ ඇහැටු ගහ තද කොළපාට පත්‍ර හොඳින් වැඩුණු ගහක්. ඉතින් මං ඒ ගස් සෙවණේ තමයි භාවනා කළේ. බුද්ධානුස්සති සංඥාව එතනදී මං ඇති කරගත්තේ. මීට කල්ප 31කට කලිනුත් මං දියුණු කරලා තියෙන්නේ බුද්ධානුස්සති සංඥාවයි. ඉතින් ඒ භාවනාවම මුල් කරගෙන අරහත්ත්වයට පත් වෙන්න මට පුළුවන් වුණා. ඒ නිසා පින්වතුනි මේ බුද්ධ ශාසනයක් මුණ ගැහිච්ච මොහොතේ අපිත් බුදුරජාණන් වහන්සේ ගැන දැන් අද ඔබ නාලාගිරි දමනය ඇහුවා. මේ නාලාගිරි දමනය වගේ අපිට ඇස් දෙකින් දකින්න නෑ දැන්. නමුත් අහලා හිත පහදවන්න ඕන. ඊළඟට බුදුගුණ අහන්න ලැබෙනවා. අහද්දී ඒ අනුසාරයෙන් හිතලා හිත පහදව ගන්න ඕන. සෑය බෝධිය දකින්න ලැබෙනකොට බුදුරජාණන් වහන්සේ ගැන හිත පහදවනවා වගේ හිත පහදව ගන්න ඕන. ඒ චිත්ත ප්‍රසාදේ කවදාවත් අපත යන්නේ. ඒ චිත්ත ප්‍රසාදයෙන්මයි බුදුරජාණන් වහන්සේ ගැන ඇති කරගන්න චිත්ත ප්‍රසාදයෙන්මයි අපිට මේ සංසාර ගමන සැපවත් කරගන්න
සංසාර ගමනේ නිවනකින් සැනසෙන්න වාසනාව ලැබෙන්නේ. ඉතින් අද අපිට මේ උතුම් ධර්මය ශ්‍රවණය කරන්න ලැබුණේ ඒ උතුම් රහතන් වහන්සේලා 4 නමක් මුල් කරගෙන ඒ කෙලෙස් නැසූ උතුම් රහතන් වහන්සේලාට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ඒ රහතන් වහන්සේලා යම් අමා නිවනක නිවී සැනසුණාද අපටත් සුවසේම ඒ අමා මහ නිවන අවබෝධ කරන්ට ලැබේවා. සාදු සාදු සාදු. අද ධර්ම දානයෙන් රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයෝ සියලු දෙවියෝ අනුමෝදන්ව දෙවියෝ දිව්‍ය සැපයෙන් වැඩෙත්වා. දෙවියන්ගේ සියලු රැකවරණ දෙවියෝ අපට සලසත්වා. දෙවියෝද සසර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක්ව නිරෝගීව දීර්ඝායුෂ ලබත්වා. ගෞතම සාසනය තුලම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කර ගනිත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අද දවසේ මේ ධර්ම දානමය පින්කම සිදු කරනු ලබන ඒ පින්වත් හෂාන් ගමගේ මහතාගේ නමින් මිය පරලෝ යන්ට යෙදුණු මීට වසර 4කට පෙර මිය ගිය පින්වත් ගමගේ සෙනවිරත්න පියාණන්ට පින් අනුමෝදන් වෙත්වා. මීට වසර 2කට පෙර මිය පරලෝ යන්ට යෙදුණු එතුමාගේ ආදරණීය බිරිඳගේ පියාණන්ට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. මිය පරලෝ ගියපු සීයලා තිදෙනාටත් රදම්පල ආච්චි අම්මා ඇතුළු නමින් මිය ගියා වූ සියලු ඥාතීන්ට හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලෝ ජීවිත ඒකාන්ත වශයෙන්ම සැපයට පත්වෙත්වා කියන අදහසින් ඥාතීන්ට පින්පෙත් අනුමෝදනා කරන්න. ඒ වගේම මේ පින්වතුන් බලාපොරොත්තු වෙන ආකාරයෙන් මේ රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයෝ කොරියාවේ අන්සාන් සහ තේගු මහමෙවුනාව භාවනා අසපුවල වැඩ වාසය කරමින් අර්ථයෙන් ධර්මයෙන් නීතියෙන් අනුශාසනා කරනු ලබන පින්වත් කල්යාණ වංශ ස්වාමින් වහන්සේ, පින්වත් සද්ධා විමුක්ති ස්වාමින් වහන්සේ, පින්වත් කුසුමදේව ස්වාමින් වහන්සේ, පින්වත් අමිත දීර ස්වාමින් වහන්සේ, පින්වත් අමිත කමල ස්වාමින් වහන්සේ ඇතුළු ඒ ගරුතර මහා සංගරුවනට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. ඒ පින්වතුන් වහන්සේලා නිදුක්ව නිරෝගීව දීර්ඝායුෂ ලබත්වා. ගෞතම සාසනය තුල සුවසේම ධර්ම අවබෝධ කරන්ට ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයෝ පින්වත් ජී.ජේ. කුවින්දී රශ්මිකා මහත්මියට, මෙතුලි සසෙන්යා දියණියට, සුජීවත්ව සිටින රේණුකා සෙල්ලහේවා මෑණියන්ට, අනෝමා ගුණශීලී ජයවර්ධන මෑණියන්ට, ඇසලින් ගලප්පත්ති ආච්චි අම්මාට, හීන්නෝනා ආච්චි අම්මාට, පහන් ගමගේ මල්ලීට, හර්ෂ ජයවර්ධන අයියාට සහ ඥාති හිත මිත්‍ර ආදී සියලු දෙනාට, කල්යාණ මිත්‍ර චන්දන ජයලත් ගුරු පියාණන්ට, චොනාන් නගරයේ ලාමිටෙක් සහ බැකෝ ආයතනයේ සේවයේ නියුතු ඒ මිත්‍රයින් සෑම සියලු දෙනාටත්, ඒ අයගේ පවුල්වල සියලු දෙනාටත් මේ සියලුම පුණ්‍ය ධර්මයෝ එක ලෙසම අනුමෝදන් වෙත්වා. අද ධර්ම දානය සිදු කරන දකුණු කොරියාවේ චොනාන් නගරයේ විසෙන පින්වත් හෂාන් ගමගේ මහතා ඇතුළු සියලු දෙනාටත්, කොරියාවේ අන්සාන් සහ තේගු මහමෙවුනාව භාවනා අසුපුලට සම්බන්ධ ඒ සියලු ශ්‍රාවක දරුවන් සෑම සියලු දෙනාට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික සමාජිකාවන්ට, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට, සුපින්නත් ඔබට මේ සියලු පින් අනුමෝදන්ව සියලු දෙනාට නිදුක් නිරෝග සුව සැලසේවා. ඒ සියලු දෙනාගේ ජීවිතවල රැකී රක්ෂා කටයුතු ආදී සියලු කටයුතු ਸਰව ප්‍රකාරයෙන් සඵල වෙත්වා. දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදියත් ਸਰව ප්‍රකාරයෙන් සඵල වෙත්වා. මේ ලැබිච්චි කල්යාණ මිත්‍ර ඇසුරේ සුවසේ පින් කරගෙන සුවසේම ධර්මයේ හැසිරලා මේ ගෞතම සාසනය තුල ධර්ම අවබෝධ කරන්ට හැම දිනාට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.
මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.